ඉදං කෝපන භික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යං යෝ තස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිසග්ගෝ මුක්ති අනාලය. ඔන්න දුක්ඛ නිරෝධය අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මෙන්න මේ සියලු කාමයන් හි යථාර්ථය නුවණින් දකින්න යමෙක් සමත් වුණොත්, මේ සියලු ආස්වාදයන් පිළිබඳ යථාර්ථය නුවණින් දකින්න සමත් වුණොත්, අන්නේ පුද්ගලයාට පුළුවන්කම ලැබෙනවා කුමක්ද? මෙන්න මේ සියලු කාමයන්හි චන්දරාගය දුරු කරන්න. එහෙනම් අපට හිතන්න වෙන්නේ පටිසෝත විදියට, ඒ කියන්නේ ලෝකයා හිතන විදියට නේ අනිත් පැත්තට. ලෝකයා කාමයේ සැපයි කියලා හිතද්දී අන්න හිතන්න වෙනවා කාමයේ දුක බව. යම් පරේ සුඛතවා හෝ තදරියා දුක්ඛතෝ යම් පරේ දුක්ඛතවා හෝ තදරියා සුඛතෝ විදු. ලෝකේ යමකට සැපයි කියයිද අන්නේ දෙයටයි බුදුරජාණන් වහන්සේ තුල ආරි උත්තමයේ දුක කියන්නේ. යම් පරේ සුඛතවා හෝ තදරියා දුක්ඛතෝ යම් පරේ දුක්ඛතවා හෝ තදරියා සුඛතෝ විදු. ලෝකේ යමකට දුකයි කියයි දේ දෙයටයි බුදු පියාණන් වහන්සේ තුල ආරි උත්තමයේ සැප කියන්නේ. එහෙනම් ලෝකයා මේ හැකන නාසය දිවසාරී මනස පිනවීමට සැප කියනවා. ඒ හැකන නාසය දිවසාරීට මනස පිනවන ඒ ප්‍රපංච ධර්ම වලට සැප කියනවා. බුදුරජාණන් වහන්සේ තුල ආරි උත්තමයෝ ඒ හැකන නාසය දිවසාරීට මනස පිනවීම හේවත් ආස්වාදයට දුක කියනවා. ඒ කාමයට දුක කියනවා. ඒ ආස්වාදය ළඟා කරගන්නට නිමිති වන්නා වූ ඒ සියලු ප්‍රපංච ධර්ම වලට දුක කියනවා. මෙන්න පටිසෝත සහ අනුසෝත චින්තන දෙකේ වෙනස. අනුසෝත චින්තනය කාමයේ ආස්වාදයේ සැපයි, කාමෙන් ආස්වාදයෙන් වෙන්වීම නෙක්ඛම්මයේ දුකයි. අනුසෝත චින්තනය. පටිසෝත චින්තනය නම් කාමයේ ආස්වාදයේ දුකයි, කාමෙන් ආස්වාදයෙන් වෙන්වීම නෙක්ඛම්මයේ සැපයි. මේ දෙකට තමයි කියන්නේ ලෞකික චින්තනය සහ ලෝකෝත්තර චින්තනය. කාමයේ සැපයි, කාමෙන් වෙන්වීම දුකයි කියන්නේ ලෞකික චින්තනය. කාමයේ දුකයි, කාමෙන් වෙන්වීම සැපයි කියන්නේ ලෝකෝත්තර චින්තනය. එහෙනම් පින්වතුනි, ඔය චින්තන දෙකෙන් අන්නර මුල් චින්තනේ ඉන්න තාක්කල් සසර යන. අවිජ්ජා පත්‍ය සංඛාර, සංඛාර පත්‍ය විඥානං යන ආදී වශයෙන් පටිසමුප්පාද චක්‍රය ක්‍රියාත්මක වෙනවා. ඔහු ආස්වාදයේ සොයනවා. ආස්වාදයේ සොයන ක්‍රියාවලිය තුළ කර්ම රැස් වෙනවා. කර්ම භවය පිහිටනවා. කර්ම භවයෙන් පුනර්භවය හදනවා. පුනර්භවයෙන් පුනර්ජාතිය හදනවා. ජාතිය නිසා දුක්ඛ ස්කන්ධය පහළ වෙනවා. එහෙනම් නවත්තන්න බෑ. දුක්ඛ ස්කන්ධය නැවත නැවත ගොඩ නැගෙනවා. එහෙනම් යමෙක් මේ කාමී ආස්වාදයේ සැපයි කියලා හිතන තාක්කල් සසර දුක් විඳින දුක්ඛ ස්කන්ධයේ උරුම කරුවෙක් බවට පත් වෙනවා. දුක්ඛ ස්කන්ධය තමයි සත්‍ය වශයෙන් පනවන්න පුළුවන් වෙලා තියෙන අන්තිමට තෘෂ්ණාවෙන් බැඳිලා ඉඳලා තියෙන දුක්ඛ ස්කන්ධයක. ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස කියන දුක් ගොඩකට තමයි මෙච්චර කාලයක් තණ්හාවෙන් ඇලුම් කරලා තියෙන්නේ. තණ්හාවෙන් බැඳිලා ඉඳලා තියෙන්නේ. එහෙනම් ඒ බව ප්‍රඥාවෙන් අවබෝධ වෙනකොට මොකද වෙන්නේ? මේ සියලු කාමයන් දුක බව දකිනකොට, මේ සියලු ආස්වාදයන් දුක බව දකිනකොට, ඇහැ කන නාසය දිව ශරීර මනස පිනවන්න ගියාම නැවත නැවත කර්ම රැස් වෙලා කර්ම භවයේ සකස් වෙලා දුක්ඛ ස්කන්ධේ පහළ වෙන බව නුවණින් දැක්කහම ඔහුගේ චින්තනය අනිත් පැත්තට හැරෙනවා. චිත්ත විපර්යාසයකටපත් වෙනවා. නියතෝ සම්බෝධි පරායනෝ යනාදී වශයෙන් ප්‍රථම බුද්ධ ශ්‍රාවකයා පහළ වෙනවා. බුද්ධ ධම්ම සංඝ යන උතුම් අති උත්තරීතර ත්‍රිවිධ රත්නය පිළිබඳ අවිච්ඡ ප්‍රසාදයෙන් යුක්ත බුද්ධ ශ්‍රාවකයා පහළ වෙනවා. සතර පාය ඉක්මවා යනවා. සතර පාය අවසන් කරනවා. සසර දුකෙන් සමුද්‍රය හා සමාන ප්‍රමාණයක් අවසන් කරනවා. සප්ත මහා සාගරයේ තරම් විශාල දුකක් අවසන් කරපු නියපොත්තේ තියෙන ජල බිඳුව තරම් කුඩා දුකකට උරුමකම් කියන සෝවාන් පුද්ගලයා බිහි වෙනවා. සතර පා දුකයි අර සප්ත මහා සාගරයේ තියෙන ජලය හා සමාන දුක. නියපොත්තේ තැවරිච්ච ජල බිඳුව හා සමාන දුකයි මේ සුගතියේ පවතින දුක. එහෙනම් ඔබට හිතා ගන්න පුළුවන් වෙන සතර මහා සාගරයේ ජලය කොයිතරම්ද? නියපොත්තේ තියෙන ජල බිඳුව ගොඩක් කොයිතරම් කුඩාද? එහෙනම් සුගතියක් වෙච්ච මේ මනුස්ස ලෝකය තුල අපට අත්දකින්න ලැබෙන දුකක් මේ ආකාර පරාශයක විසිරීලා පවතිනවා නම් එහෙනම් දුගතිය දුක ගැන කුමක් කියන්නද? එහෙනම් මේ අමා ධර්මය අවබෝධ කරගන්නට යමෙක් අසමත් වුණොත් එයා ඉන්නේ අන්නර සප්ත මහා සාගරය හා සමාන දුකක. එහෙනම් ධර්මය අවබෝධ කරගත්තා නම් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වුණා නම් ඔහුට ඉතුරු වෙන්නේ මේ නියපොත්තේ තැවරිච්ච මේ ජල බිඳුව හා සමාන දුකක්. පඨම සමුද්දක සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ දේශනා කරා. එහෙනම් පින්වතුනි එහෙනම් අන්න අනිත් පැත්තට දකින්නවා දැන් පටිසෝත චින්තනෙන් දකින්නවා මේ කාමයන් කෙරෙහින් වෙන් වුණාම මේ ආස්වාදින් නික්මුණාම
ආස්වාදයේ සැරිසැරීම අවසන් වෙනකොට ආස්වාදයේ නිස්සරණයටපත් වෙනකොට මොකද්ද වෙන්නේ? දුක අවසන් වෙන බව. කොහොමද දුක අවසන් වෙන්නේ? ඔන්න බලන්න. නිකන් කිව්වට පිළිගන්න ඕනේ කන්නේ පටිසමුප්පාදයට අනුවයි දකින්න ඕන. ආස්වාදය පිළිබඳ තෘෂ්ණාව දැන් පහ වෙනවා ආස්වාදයේ අතහාර්ථය තේරුම් ගත්තාම. දැන් උදාහරණයක් කියන්නම්. යම් කිසි කෙනෙක් පාප මිත්‍රයෙක් ඇසුරු කරනවා යහපත් මිත්‍රයෙක් කියලා හිතාගෙන. හැබැයි ඔහු දන්නේ නැහැ මේ තමන් ඇසුරු කරන මිනිසයා තමන්ට විනාශය පිණිස හේතු වෙන කෙනෙක් කියලා. ඔහු හිතන් ඉන්නේ මිතුරෙක් කියලා. හැබැයි මේ මිතුරෙක් වේශයෙන් ඉන්නා වූ සතුරා හැකි හැම අවස්ථාවකම අර පුද්ගලයාට විනාශයක්මයි සිද්ධ කරන්නේ. ඔහුට විශාල දුකකට යන්න පාරයි හිමින් හිමින් කපමින් ඉන්නේ. හැබැයි මේ දෙදෙනා අතර ලොකු මිත්‍රත්වයක් තියෙනවා. මොකද වර්ධව වටහා ගැනීමක් තියෙනවා. ඒ පුද්ගලයා හොඳ මිතුරෙක්. මොකද ඔහු පෙනී හිටින්නේ එහෙම තමයි. සීනාවෙන් කතාවෙන් බොහොම ආකර්ශනීයයි. ඉතින් ඒක නිසා හිතනවා අනේ හොඳ යාළුවා කියලා. හැමතිස්සෙම සැප දුක සොයමින් බොහොම ළඟින් ගැවසෙනවා. එතකොට හිතනවා බොහෝ හොඳ මිත්‍රයෙක් කියලා මේ. එහෙම හිතාගෙන තදින් ඇසුරු කරනවා. දැන් මේ පුද්ගලයාගේ මේ සතුරා මිතුරු වේසින් ඉන්න සතුරාගේ යථා ස්වභාවය දන්නා වූ අර පුද්ගලයාගේ වෙනත් අවංක මිතුරෙක් ඔහුට පෙන්නලා දෙනවා මොය ඇසුරු කරන මිනිහා එච්චර හොඳ එකෙක් නෙවෙයි. ඔය මිනිහා මහා දරුණු මිනිහෙක්. ඔය මිනිහා පව්කාරයෙක්, ඕක අපරාධකාරයෙක්, ඕක හිරෙන් පැන්න එකෙක්. ඔය වෙස්මුණක් දාගෙන උඹ ළඟට ලංගිලි ඉන්න මොකක් හරි උඹගෙන් ප්‍රයෝජනයක් ගන්න. උඹට මොකක් හරි විනාශයක් කරන්න යන ආදි වශයෙන් හේතු සාධක ඇතුව අර පුද්ගලයාගේ යථාර්ථය පෙන්වලා දුන්නොත්, ඔහුගේ වෙස්මුණ ගැලවුවොත්, ඔහුගේ යථා තත්ත්වය පෙන්වලා දුන්නොත් මොකද වෙන්නේ? ක්‍රමානුකූලව අන්නර චන්දරාගය අර පුද්ගලයා කෙරෙහි දීච්ච ඇල්ම දුර වෙලා යනවා. මිත්‍රත්වය පළුදු වෙනවා. මිත්‍ර වෙලා තියෙන්නේ පෞකාරයෙක් අසමජ්ජාතියෙක් එක්ක නම් ඒ අනිවාර්යෙන් ඒ මිත්‍රත්වය කඩා දමන්න ඕන. මොකද ඒකෙන් සිද්ධ වෙන්නේ යහපතක් නෙවෙයි විනාශයක්. ආසේවනාච බාලාන. බාලය තමයි ඇසුරු කරේ පඬිතුෙක් කියලා හිතාගෙන. දැන් ඒකෙන් වෙන්නේ නිරේට යන්න පාර කපා ගන්න එක. එහෙනම් ඥානවන්තයෙක් ඒ පුද්ගලයාගේ ඥානවන්ත මිත්‍රයෙක් මොකද කරන්නේ? අන්නර පෞකාරයා ගැන යථා ස්වභාවය පෙන්වලා දීලා ඔහු ගැන තිබිච්ච ඇල්ම දුරලනවා. දැන් මොකද වෙන්නේ? දැන් ටික ටික අර මිත්‍රයා අර පුද්ගලයා තමන්ගේ අර මිතුරාවේසෙන් හිටපු සතුරා ගැන යථාර්ථය මෙනෙහි කරන්න ගන්නකොට ඔහු ගැන යම්කිසි මිත්‍රත්වයක් තිබුණා නම්, ඔහු ගැන යම්කිසි ඇල්මක් තිබුණා නම්, බැඳියාවක් තිබුණා නම් ඒ සේරම බිඳෙන් බිඳ අවසන් වෙලා යනවා. ඒ විදිහට මෙච්චර කාලයක් අපි කාමය මිතුරෙක් කියලා හිතන් හිටියේ. ආස්වාදී මිතුරෙක් කියලා හිතන් හිටියේ. ඔබම නුවණින් කල්පනා කරලා බලන්න. පාටියකට එහෙම නැත්නම් විනෝද සැනකෙලියකට කොමන හෝ සැනකෙලියකට ඇහැ කන නාසය දිවසරය මාස පිනවන යම්කිසි අවස්ථාවකට අවකාශයකට ආරාධනා කරොත් කොච්චර සතුටින් උඩ පැනගෙන ගියාද? ලස්සන ඇඳුම් ඇඳගෙන සැරසිලි සරසවගෙන හිසේ සිට පාදාන්තය දක්වා පොලිස් කරගෙන ගියේ නැද්ද? බොහොම ලොකු වමනාවකින් ආශාවකින් ඒ වගේ අවස්ථා බලාපොරොත්තු වුණා ජීවිතේ. නිවසේදී වුණත් ඒ ආස්වාදේ කොච්චර විඳගත්තද? ඒකට අවශ්‍ය උපකරණ ආම්පන්න කොච්චර ගෙනත් තියාගත්ත, සාලි මැද්ද ගෙනත් තියාගත්තේ. ගෙදර නෑයා එන්ටර්ටේන්මන්ට් දෙන කෙනා තියාගෙන කොච්චර ආසාවෙන් පරිස්සම් කරගෙන බලා කියාගත්තද? මේ අය අපේ ජීවිතේට සැපක් උදා කරලා දෙන්නේ කියලා හිතන් හිටියා. යථාබෝධයෙන් තොරව ජීවත් වෙච්ච නිසා, අඥානික වශයෙන් ජීවත් වෙච්ච නිසා Tamanට සිද්ධ වෙන විනාශය Taman දැක්කේ නෑ. හැබැයි අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේගේ ධර්මය අහන්න ඒ ධර්මය අවබෝධ වෙන්න මොකද වෙන්නේ? අන්න වැටහෙන්න ගත්තා. මෙන්න මේ කාමයේ ආස්වාදය කියන්නේ මිතුරෙක් නෙවෙයි සතුරෙක් කියලා. අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ නැමැති මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේ මහා කරුණාවෙන් අපට පෙන්වලා දුන්නේ යථාර්ථය. දැන් ඒ යථාර්ථය නුවණින් මෙනෙහි කරන්න මොකද වෙන්නේ? අන්නර චන්දරාගයේ දුර වෙලා යනවා අර සියලු කාමයන් ගැන. දැන් මොකද වෙන්නේ? ඔන්න බලන්න වෙන වැඩි. කලින් උනේ මොකද්ද? වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදාන, උපාදාන පත්‍ය භව, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස සම්භවಂತಿ මේ තස්ස කේවලස් දුක්ඛ කන්ද සමුදය හෝති කියලා දුක්ඛ ස්කන්ධේ සමුදය වුණා, සකස් වුණා. දුක්ඛ ස්කන්ධේ පහළ වුණා. දැන් මොකද වෙන්නේ බලන්න. දැන් අපි මේ උතුම් ධර්මය අවබෝධ කරගන්නවා. මේ අනන්ත සංසාර ගමන පුරාම අවබෝධ කරගන්න බැරි වෙච්ච යථාර්ථය මේ කාමයේ දුක බවයි. විශ්වයේ පහළ වෙන මහා ශාස්ත්‍රවරයන්න් වහන්සේ ලෝකයට පෙන්වා දෙන යථාර්ථයේ කාමයේ දුක බවයි. ආස්වාදයේ දුක බවයි. ඒ නොදන්නා සියලුම දෙනා අඥානියෝ.
ඒ නොදන්නා කම නිසාම කාමතෝ ජායති ශෝකෝ කාමතෝ ජායති භයං අප්‍රමාණ ශෝකයක භයක ගිලි ජීවත් වෙනවා. මෙලොවත් පරලොවත් දුක මුරුම වෙනවා. ඒ යථාර්ථය අවබෝධ කරගත්තාම කාමතෝ විපමුක්තස්සේ කාමෙන් වෙන් වෙනවා. නත්ති ශෝක කූතෝ භයං අශෝකං විරජං කේමං. එදාට දුකත් අවසන් වෙනවා, ශෝකයත් අවසන් වෙනවා, භයත් අවසන් වෙනවා, නිර්භය බවටපත් වෙනවා. අශෝකයටපත් වෙනවා. රංජනය, විරජනය ඔක්කොම අවසන් වෙනවා. රංජනය අවසන් වෙනවා, විරජං රංජනයෙන් වෙන් වෙනවා. ඒකේ ලෝකයේ ඇසුරු කිරීමෙන් සතුට වන ස්වභාවයෙන් වෙන් වෙනවා. ලෝකයේ දුක බව නුවණින් දකිනවා. සියල්ල යථාබෝධයෙන් දැකලා අත්හැරිනවා. එහෙනම් දැන් මොකද වෙන්නේ? එහෙනම් මෙන්න මේ ආස්වාදයේ කෙරෙහි තියෙන තෘෂ්ණාව ෂේ වෙලා යන්න පටන් ගන්නවා. මේ කාමයේ කෙරෙහි තිබිච්ච ඇල්ම, මේ කාමයේ කෙරෙහි තිබිච්ච ආසාව, මේ ආස්වාදයේ කෙරෙහි තිබිච්ච ඇල්ම ක්‍රමානුකූලව ෂේ වෙලා යනවා හිතින්. යෝ තස්සා ඒව තණ්හා අශේෂ විරාග නිරෝධෝ. දැන් ශේෂයක්වත් නැතුව තණ්හාව ෂේ වීගෙන යන්න පටන් ගන්නවා. දැන් මොකද වෙන්නේ? යෝ තස්සා ඒව තණ්හා අශේෂ විරාග නිරෝධෝ උපාදාන නිරෝධා. දැන් සිතට තදින් අල්ලගන්න එකක් නෑ. කලින් අල්ලගෙන තිබුණ ආස්වාදය නිසා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම තදින් අල්ලගෙන තිබුණ හිත. ඒව පස්සේ තමයි හඹාගෙන ගියේ ජීවත් වෙනවා කියලා හිතන්. එක දවසකට රූප හොයාගෙන යනවා, තව දවසකට ශබ්ද හොයාගෙන යනවා, තව වෙලාවකට ගන්ධ හොයාගෙන යනවා, රස හොයාගෙන යනවා, පොට්ටබ්බ හොයාගෙන යනවා, ස්පර්ශ හොයාගෙන යනවා, අදහස් හොයාගෙන යනවා. ඔකටනේ ජීවත් වුණා කිව්වේ. එහෙ යනවා, මෙහෙ යනවා, අරහෙ යනවා, ඒ රටවල් වලට යනවා, මේ රටවල් වලට යනවා, සක්වලින් එළියටත් යනවා. හතර රටේ ඇවිදිනවා. මොනවද හොයන්නේ? අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ටික හොයනවා සිතේ. තදින් බැහැගෙන තියෙන. කොහේ හරි අස කවුරු හරි අසත්පුරුෂයෙක් කිව්වොත් අන්න අරහෙ දිනනවා කියලා එහෙ යනවා. අරහෙ දිනනකොත් එහෙ යනවා. අරමුණක් නැති ගමනක ඔහේ හිස්සතේ විදගෙන ගියා. දැන් මොකද වෙන්නේ? දැන් තෘෂ්ණාව ෂේ වෙනවා. නිකන් ෂේ වෙන්නේ නැහැ අවබෝධයෙන්. ප්‍රඥාව වැඩිලා කාමයේ ආදීනෝ පේන්න ගන්නවා. කාමයේ දුක වශයෙන් පේන්න ගන්නකොට මොකද වෙන්නේ? මෙන්න තණ්හාව ෂේ වෙනවා. තණ්හාව ෂේ වෙනකොට මොකද වෙන්නේ? තණ්හා නිරෝධ උපාදාන නිරෝධා. ඇලුම් කරන කිසිවක් නැත්තම් ඔබේ සිත ඉදිරියේ සිතට අල්ල ගන්න දෙයක් නැහැ තදින්. දැන් මොනව අල්ල ගන්නද? දැන් අල්ල ගන්න දෙයක් නැහැ. අනිසුදෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති. නිස්සයෙන් තොරව තෘෂ්ණාවෙන් තොරව වාසය කිරීමේදී නචකින්ච ලෝකේ උපාදීයති. ලෝකේ කිසිවක් අහු වෙන්නේ නැහැ හිතට. තදින් අල්ල ගන්න බෑ. නිදහසේ පවතිනවා විමුක්තිය විමුක්තිය. නිදහස කිව්වේ ඒකටයි විමුක්තිය කිව්වේ ඒකටයි. ඒ නිදහස පූර්ණ වෙන්න නම් විමුක්තිය පූර්ණ විමුක්තියටපත් වෙන්න නම් තෘෂ්ණාව ෂේ වෙන්න ඕන මාත්‍රයක්වත් නැතුව එදාට සහ මුලින්ම නිදහස්. සියල්ලෙන් සියල්ල නිදහස්. සියලු දුකින් නිදහස්. මෙලවත් සියලු දුකින් නිදහස්, පරලොවත් සියලු දුකින් නිදහස්. එහෙනම් අන්න තණ්හා යෝ තස්සයව තණ්හා අශේෂ විරාග නිරෝධෝ උපාදාන නිරෝධා. උපාදාන නිරෝධයි. දැන් හිතට තදින් අල්ලගන්න රූප නැහැ, වේදනා නැහැ, තණ්හා නැහැ, සමාන රූප නැහැ, වේදනා නැහැ, සංඥා නැහැ, සංකාර නැහැ, විඤ්ඤාණ නැහැ, පංච උපාදානස්කන්ධයේ කෙරෙහි තෘෂ්ණාව ප්‍රමාණිකූලව පහ වෙලා ගිහිල්ලා. දැන් මොකද වෙන්නේ? එහෙනම් ඒ සිතට දැන් සැරිසරන්න හේතු නැතු යනවා, නිස්සරණයටපත් වෙනවා. යෝ චන්දරාග විනියෝ චන්දරාග පහනක් ඉදන් නිස්සරණ. දැන් හිතට ඇවිදින්න බෑ. කලින් දුරංගමං අශරීරං දුරංගමං ඒකචරං අශරීරං ගෝහාසයන් කියලා දුර ගමන් ගියා, ඒකචාරීව හැසිරුණා. කොහේ ගියාද කියලා තමන් දන්නෙත් නැහැ. ටික වෙලාවක් ශබ්ද නැතුව හිටියොත් එහෙම බලා ඔන්න ඔහෙ නිකන් කල්පනාවක් නැතුව සිත ගිහිල්ලා ලෝකේ හතර අතීතෙත් ගිහිල්ලා අනාගතෙත් සැරිසරලා හතර අතී සැරිසරනවා. හිතෙන තැන නවතිනවා. මෙහෙම සිතක් තිබුණේ. දුර ගමන් ගියා. හිතෙන ගමන් ගියා. කැමති අරමුණු ගත්තා. කැමති අරමුණු අරගෙන කැමති පරිද්දෙන් පරිහරණය කළා. තුච්ච නින්ද සිත පිළිබඳ අවබෝධයෙන් හිටපු කාලේ ඔබ නුවණින් දකින්න ඔබේ සිත කැමති අරමුණු අල්ලගත්තාම කැමති අරමුණු කැමති තරම් පරිහරණය කරනවා. උදාහරණයක් ගත්තොත් උදාහරණයක් කියන්නම්. දැන් ඔබ අධික වෙහෙසටපත් වෙලා ඉන්න වෙලාවක නමුත් වින්දනය ලබන්න කියලා හිතාගෙන රූපවාහිනිය දාගන්න. දැන් මොකද වෙන්නේ බලන්න. අධික වෙහෙස නිසා නිින්ද යනවා. ඔළුව කඩාගෙන වැටෙනවා. ඒත් යන්න දෙන්නේ නැහැ එතනින්. කවුද යන්න දෙන්නේ නැත්තේ? ඒ තෘෂ්ණාව. ඔළුව කඩාගෙන වැටෙනවා. ඒත් ආයන්තම් ඔළුව කෙලින් කරගෙන ඇස් දෙක පියදගෙන ආය අරක දිහා බලන් ඉන්නවා. අන්තිමට රූපවාහිනියේ සේවය අවසන් වෙලා අර
ට්‍රාන්ස්මිෂන් අවසන් වෙන තුරුත් අර පුද්ගලයා අතන්ට වෙලා කොටු වෙලා ඉන්නවා තෘෂ්ණාව නිසා. මම ඔය දෙක උදාහරණයක් කිව්වේ. ඔයගේ උදාහරණ ඕන තරම් අපිට දකින්න පුළුවන්. ඔය මත්පැන්, එහෙම නැත්නම් දුම් වැඩි යනාදී වශයෙන් ඔය තදින් සත්‍යයේ හිත ඇලෙන ඊළඟට මෛතුන ධර්ම ඔන්නවා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා ලෝක සත්‍යයේ හිත තදින් ඇලෙන කාරණා කීපයක් තියෙන. එකක් වෙලා නිද්‍රාව. ඊළඟට මත්පැන්, ඊළඟට මෛතුන ධර්ම. ඔන්න ඔයාට තදින් ඇලෙනවා කියලා හිත. ඔය ඇලිච්ච සිත ගලව ගන්න බැරුව ඕයම කිලි ගිලි විනාශ වෙලා ගිය අවස්ථාව කොච්චර දැකලා තියෙනවද? විශේෂයෙන් ඔය විසමාචාර දුරාචාරයන් හිත ඇලුනොත් ඒ සත්‍යය මෙලොවත් අප්‍රමාණ දහදුක් ඉඳලා පිරිහිලාම ගිහිල්ලා වෙනසිලාම ගිහිල්ලා පරලෝ අප්‍රමාණ දුක ඇති නිරවලටත් යනවා. බලන්න තෘෂ්ණාවෙන් ගැලවෙන්න බැරි හැටි. කොච්චර උමනාවද සමහර මිනිස්සු කියනවා ඔබට ඇහිලා ඇති මට මේ වැරද්දෙන් නිදහස් වෙන්න ඕනේ මට බැහැනේ මේ වැඩේ කරගන්න කියලා. ඇයි ඒ? යථාබෝධී නෑ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ හෙව්වේ නෑ. ඒ නිසා මොකෝ උනේ? තෘෂ්ණාවෙන් නිදහස් වෙන ක්‍රමය දන්නේ. ආස්වාදයේ දුක වශයෙන් පටිසෝත චින්තනෙන් අනිත් පැත්තට හිතන්න ඕනේ කියලා දන්නේ. සසර දුක අවසන් වෙන්නේ එතන. නිවන අත ළඟ තියෙන්නේ. නිවන හිත ළඟ තියෙන්නේ. දුර නෙවෙයි. හිතන විදිහ අනුවයි නිවන හෝ ඇවිලීම තියෙන්නේ. ආස්වාදයේ සැපයි කියලා හිතන තාක්කල් ගින්දර. ආස්වාදය දුකයි කියලා ආස්වාදයේ කාමයේ දුකයි කියලා ප්‍රඥාවෙන් මෙනෙහි කිරීම තුල පවතින නිවන. ආස්වාදයේ සැපයි කියලා අඥානකමින් විඥාණයෙන් රාග දේශ මොහ විඥානයන්ගෙන් සිහි කිරීම තුල තියෙන්නේ ගින්දර ඇවිලීම. ආස්වාදයේ දුකයි කාමයේ දුකයි කියලා ප්‍රඥාවෙන් මෙනෙහි කිරීම තුල තියෙන්නේ නිවන. ඒක තමයි මේ පෙන්වලා දෙන්නේ අංකිච්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියලා. හේතුවක් තියෙන්නේ මෙතන. සත්‍යයක් කරන දෙයක් නෙමෙයි. මේ ලෝක සත්‍ය දුක් විඳින්නේ හෝ සැප විඳින්නේ හෝ දෙවියන් වහන්සේ කැමැත්ත නිසා නෙමෙයි. අවිද්‍යාව නිසා. යථාර්ථය නොදන්නාකම නිසා. කාමයේ ආස්වාදයේ සැපයි කියලා හිතන් ඉන්න නිසා. ඒ මුලාසහගත චින්තනය සදාටම අවසන් වෙච්ච තැන සදාතනික සැපේ තියෙනවා. ඒ සැපේ කවදාවත් ආයි කිසි කෙනෙකුට හොල්ලන්න බෑ. අකුප්පා චේතු විමුක්ති සදාතනික සෝය පවතිනොහි. ඒ තමයි සදාතනික අමා නිවන. එහෙනම් මේ නිවන අත ළඟ තියෙන්නේ, හිත ළඟ තියෙන්නේ. යථාබෝධයයි වඩව ගන්න ඕන, වර්ධනය කර ගන්න ඕන. එහෙනම් අන්න ඒ අථාබෝධය වැඩනකොට මොකද වෙන්නේ? තෘෂ්ණාව ෂය වෙනවා. තෘෂ්ණාව ෂය වෙනකොට උපාදාන දුරු වෙනවා. උපාදාන දුරු වෙනකොට ඒ කියන්නේ සිතට තදින් අල්ල ගන්න තැනක් නැත්තම් දැන් මොකද වෙන්නේ? සිත කල්පනා කරන දැන් කොහොමද කර්ම රැස් කරගන්නේ? කර්ම රැස් කරගන්න දැන් නිමිති නැතුව යනවා. අනිමිත සමාධිය වැඩිනවා. ශුන්්‍යත යනාදි වශයෙන් අනිකුත් ඔය සමාධි තියෙනවා. දැන් ඉස්සරහට පැහැදිලි කරනම් අනිමිත්ත අපනේත ශුන්්‍යත සමාධි තුනම වැඩිනවා උතන. දැන් සිතට නිමිත්තක් නැහැ කර්ම රැස් කරගන්න අනිමිත්ත සමාධිය වැඩිනවා. දැන් හැමතිස්සෙම දකින්නේ කාමය සැප වශයෙන් නෙවෙයි දුක වශයෙන් අපනීත සමාධිය වැඩිනවා. දැන් දකින්නවා මේ කිසිවක මේ කිසිදු ප්‍රපංච ධර්මයක මේ කිසිදු රූප වේදනා සංඥා සංකාර විඥාන පංච උපාදාන ස්කන්ධය ගත හැකි හරයක් නොමැති බව ශුන්‍යත සමාධිය වැඩිනවා. දැන් මොකද වෙන්නේ? නිවන් මාර්ග වැඩිනවා. එතකොට මොකද වෙන්නේ? අන්නේ නිරෝධය තුල කර්ම උදා වෙනවා නෙමෙයි කර්ම නිරෝධ වෙනවා. දැන් පුඤ්ඤාභි සංකාර රැස් වෙන්නේ නැහැ. මොකද අනවබෝධය පහ කරගෙන යන නිසා දැන් ආයි දුගති උපදින්නවා සුගති උපදින්නවා සිත් පහළ වෙන්නේ නැහැ. දකිනවා නිවන හැර සැපයක් නැහැ කියලා. එහෙනම් මොකද වෙන්නේ? ලෝභ අලෝභ සිත් දෙකම දුර වෙලා යන්න පටන් ගන්නවා. නැත්තම් තව විදිහට කිව්වොත් රාගසිත දුර වෙනවා. අපි තේරුම් ගැනීම පහසුවට රාග දේශ මොහ කියමුකෝ. රාගය දුර වෙනවා. ඊළඟට මොකද වෙන්නේ? රාගය දුර වෙන තැන දේශයත් දුර වෙනවා. මොකද කෙනෙක් ඇලුණු තැනකයි ගැටෙන්නේ. ඇලීම නිසායි ගැටීම හටගන්නේ. ලෝකේ ඇල්ම තියෙනකන් තමයි ගැටීම තියෙන්නේ. බැඳිච්ච තැන තමයි ගැටීම තියෙන්නේ. නිදහස් තැන විමුක්තිය තියෙන තැන ගැටීමක් නැහැ. මොකද යමක ඇලිලා තියෙනකන් තමයි හිම ගැටෙන්නේ. ඕනම දෙයක්. සිත යමක ඇලිලා නම් තියෙන්නේ යම් රූපයක ඇලිලා නම් තියෙන්නේ රූපේමයි ගැටෙන්නේ සිත. වේදනාවක ඇලිලා නම් තියෙන්නේ වේදනාවමයි ගැටෙන්නේ. සංඥාවක ඇලිලා නම් තියෙන්නේ සංඥාවමයි ගැටෙන්නේ. සංඛාරයක ඇලිලා නම් තියෙන්නේ සංඛාරයමයි ගැටෙන්නේ. විඥානයක ඇලිලා නම් තියෙන්නේ විඥානයමයි සිත ගැටෙන්නේ. එහෙනම් බලන්න ඒ ඇලීම නැත්තම් ගැටීම නැති වෙනවා. එහෙනම් රාගය දුරු වෙච්ච තැන දේශයත් දුරු වෙනවා. ඊළඟට ක්‍රමානුකූලව මෝහයත් දුරු වෙලා යනවා. දැන් මොකද වෙන්නේ? පුඤ්ඤාභි සංකාර අපුඤ්ඤාභි සංකාර ආනිඤ්ඤාභි සංකාර කියන සංකාර රැස් වෙන ක්‍රියාවලිය නිරෝධ වෙනකොට මොකද වෙන්නේ? උපාදාන නිරෝධෝ භව නිරෝධා කර්ම භවේ නිරුද්ධ වෙනවා. කර්ම භවේ නිරෝධ වෙලා හැම යනකොට මොකද වෙන්නේ? කර්ම භවේ සහ මුලින්ම නිරෝධ වුණොත්
කර්ම භවයේ ශේෂයක්වත් නැතුව නිරුද්ධ වුණොත් දැන් මොකද වෙන්නේ? කර්ම භවය අවසන්. එහෙනම් එතනින් එහාට නත්ති කාම භවෝ. කර්ම භවයක් නැත්තම් නත්ති උප්පත්ති භවෝ. අපුඤ්ඤාපි සංකාර නැත්තම් දුගති උපදින්න බෑ. පුඤ්ඤාපි සංකාර නැත්තම් කාමාවචර සුගතිය සහ රූපාවචර සුගතිය උපදින්න බෑ. ආනෙන්ජාපි සංකාර නැත්තම් අරූපාවචර ලෝකෙ උපදින්න බෑ. දැන් එහෙනම් මොකද වෙන්නේ? නත්ති කම්ම භව නත්ති උප්පත්ති භව. එහෙනම් කර්ම භවය නිරුද්ධ කාලේ උප්පත්ති භවයන් නිරුද්ධයි. එහෙනම් අන්න පටිසමුපාදයට අනුව මොකද වෙන්නේ? උපා භව නිරෝධෝ ජාති නිරෝධාන ජාති අවසන් වෙනවා. ඇයි? කීනා ජාති උසිතං බ්‍රහ්මචර්යයන් කතං කරණීයං නාපරං ඉත්තත්තාති පජානාති කියලා අරිහතුන් වහන්සේලා සිහනාද කරේ ඔන්න ඔය අවස්ථාවේදීයි. උන්වහන්සේලා දැක්කා පුඤ්ඤාවි සංකාරات අවසන්, අපුඤ්ඤාවි සංකාරات අවසන්, ආනිඤ්ඤාවි සංකාරات අවසන්, රාග දේශ මොහ මාත්‍රයක් නිතුෂේ වුණා කියලා සිටී. එහෙම දැක්කට පස්සේ තමයි අර සිහනාදේ පෑවේ. එහෙනම් භව නිරෝධෝ ජාති නිරෝධ. එහෙනම් කර්ම භව අවසන් නම් උප්පත්ති භව අවසන්. එහෙනම් උප්පත්ති භව අවසන් නම් පුනර්ජාති අවසන්. එහෙනම් ජාති නිරෝධෝ ජාති නිරෝධෝ ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දොමනස උපායාසා නිරුද්ධಂತಿ ඒවමේ තස කේවලස දුක්ඛක්ඛන්දස නිරෝධෝ හෝති නිරෝධෝ නිබ්බාණං. අන්න නිවනටපත් වෙනවා. සියලු දුක්ඛ ස්කන්ධයන් නිරුද්ධ වෙනවා. ජරාව අවසන් වෙනවා, අජර වෙනවා. මරණය අවසන් වෙනවා, අමර වෙනවා. අජරාමර නිවනටපත් වෙනවා. සියලු දුක් අවසන් වෙනවා. අශෝකං විරජං කේමං. අශෝකේ ශෝකය අවසන් වෙනවා. රාඤ්ඤණය බැඳීම සියලු රාගයන් අවසන් වෙනවා. භය අවසන් වෙනවා. අසංකත නිවනටපත් වෙනවා. එහෙනම් අන්න නිරෝධ ආර්ය සත්‍ය දැක්කේ අනුසාරයෙන් එහෙනම් පේනවා ඉදං කෝපන භික්කවේ දුක්ඛං නිරෝධං අරිය සත්‍යං යෝ තස්සායව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ චාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලයෝ. මේ සියලු කාමයන් ආස්වාදයන් පිළිබඳ ඇල්ම සහමුලින්ම දුර වෙලා ගියා නම් අන්න දුක්ඛ නිරෝධය සිද්ධ වුණා. දුක අවසන් වෙනවා. එහෙනම් දැන් අපි බලන්න ඕන එහි තවත් ගැඹුරු පැත්තක්. ඒ දුක්ඛ නිරෝධය සිද්ධ වෙන්න නම් තණ්හාව ක්ෂය වෙන්න ඕන. තණ්හාව ක්ෂය වෙන්න ඕන. දැන් මම පටිසමුපාදය ගැන ගැඹුරු විග්‍රහයක් කරන්නේ අනාගතයේ ඉස්සරහා සතියේ කරන නිසා. කේටියෙන් නමුත් ඔබට මේ මෙතන තියෙන පටිසමුපාද න්‍යාය පෙන්වන්න ඕන. දැන් මොකද වෙන්නේ? තණ්හාව නිරුද්ධ වෙන්න නම් තණ්හාවේ හේතුව නසන්න ඕන. මොකද මෙතන තියෙන්නේ හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. න්‍යාය ධර්මයක්, හේතුඵල න්‍යාය ධර්මය. හේතුවක් ඇති කල්ලි තමයි යමක් විද්‍යමාන වෙන්නේ. ඒ හේතුව නැසුවහම තමයි ඒ ඵලය නිරුද්ධ වෙන්නේ. එහෙනම් තණ්හාව කියන්නේ ඵලය. තණ්හාවේ හේතුව වේදනා පත්‍ය තණ්හාය. නම් වේදනාව තමයි හේතුව. මොන වේදනාවද? සැප වේදනාව. එහෙනම් ආස්වාදයේ නැමැති වේදනාව පවතින තුරු තණ්හාව නැමැති ඵලය උදා වෙනවා. එහෙනම් ආස්වාදය නැමැති හේතුව නසන්න ඕන. එතකොට මොකද වෙන්නේ? වේදනා නිරෝධෝ තණ්හා නිරෝධා කියලා තණ්හාව ක්ෂය වෙනවා. එහෙනම් වේදනාව නැති කරන්නේ කොහොමද? වේදනාව අවසන් කරන්නේ කොහොමද? වේදනාව වාය කරන්නේ කොහොමද? වේදනාව අත්ංගමයටපත් කරන්නේ කොහොමද? එහෙනම් බලන්න ඕන වේදනාව ඵලයේ වශයෙන් අරන් වේදනාව හේතුව හොයන්න ඕන. අන්න එතකොට පේනවා පස්සපච්චය වේදනා. මොන ස්පර්ශයේද? රාග සම්පස්යෙන් උපදින්නා වේදනාවට සැප වේදනාව කියන උතන ඒකයි යෙදෙන්නේ. මාතෘකාව තමයි වේදනා කියන්නේ. ඔය උද්දේශ නිर्देश වශයෙන් දකින්නකොට ඒ කියන්නේ ගැඹුරට විග්‍රහ කරනකොට තමයි පේන්නේ මෙතන තියෙන්නේ සැප වේදනාව. එහෙනම් සැප වේදනාව උදා වුනේ මොන ස්පර්ශයෙන්ද? රාග ස්පර්ශයෙන්, රාග සම්පස්යෙන්. එහෙනම් අපි වේදනාව ඵලයේ වශයෙන් අරන් වේදනාවේ හේතුව හෙව්වහම අපිට පේනවා රාග සම්පස්සයයි හේතුව. එහෙනම් දැන් අපි රාග සම්පස්සය නිරුද්ධ කරන්න ඕන සැප වේදනාව නිරුද්ධ වෙන්න නම්. එතකොට තමයි පස්ස නිරෝධෝ වේදනා නිරෝධා කියලා වේදනාව සංගෙන්නේ. එහෙනම් දැන් අපි සැප වේදනාව උදා කරන රාග සම්පස්සේ නිරුද්ධ කරනවා. එහෙනම් රාග සම්පස්සේ නිරුද්ධ කරද්දී අපිට බලන්න වෙනවා දැන් නැවතත් රාග සම්පස්සේ ඵලයේ වශයෙන් අරන් එහි හේතුව මොකද්ද කියලා. එතකොට පේනවන්න සලායතන පත්‍ය පස්සෝ. එහෙනම් රාග සම්පස්සේ පවතින්නේ රාග සලායතන පවතින තුරුයි. ඔතන රාග සලායතන නිසයි රාග සම්පස්සේ. දේශ සලායතන නම් දේශ සම්පස්සේ. මොහ සලායතන නම් මොහ සම්පස්සේ. දැන් අපිට ඕන උතන රාග සලායතන නිරුද්ධ කරන්න. මොකද රාග සම්පස්සේ එතන තියෙන්නේ. එහෙනම් රාග සම්පස්සේ ඵලයේ වශයෙන් ගත්තාම අපිට පේනවා එහි හේතුව රාග සලායතන බව. එහෙනම් අපි දැන් මොකද කරන්නේ? රාග සම්පස්සේ නිරුද්ධ කරන්න ඕන. තණ්හාව ක්ෂය කරන්න නම්.
එහෙනම් රාග සම්පස්සේ නිරුද්ධ කරන්න නම් ඊට හේතුව වෙච්ච රාග සලායතන නිරුද්ධ කරන්න ඕන. දැන් සලායතන නිරෝධෝ පස්ස නිරෝධා. එහෙනම් දැන් සලායතන නිරුද්ධ කරන්න ඕන. සලායතන නිරුද්ධ කරද්දිත් අපි ආයි අර හේතුඵල න්‍යාය ධර්මයේ මෙතෙටත් වහා බලනවා. එතකොට බලනවා එහෙනම් සලායතන ඵලයේ වශයෙන් ගත්තාම සලායතන හේතුව මොකද්ද? සලායතන හේතුව වෙන්නේ නාම රූපයි. රාගයෙන් ක්‍රියාත්මක වන්නා නාම රූප ධර්ම සිතකය දෙක. එහෙනම් මම කෙටියෙන් පැහැදිලි කරන්නේ මේ. එහෙනම් ඒ නාම රූප රාගෙන් ක්‍රියාත්මක නාම රූප නිරුද්ධ වුණොත් එහෙනම් රාග සලායතන නිරුද්ධ වෙනවා නාම රූප නිරෝධෝ සලායතන නිරෝධා කියලා. එහෙනම් අපිට දැන් සිද්ධ වෙනවා රාග නාම රූප නිරුද්ධ කරන්න. එහෙනම් දැන් අපි ආයි න්‍යාය ධර්මයේ බහා බලනවා. නාම රූප ඵලයේ වශයෙන් ගන්නවා. දැන් බලන්න එහි හේතුව කොහොමද? අන්න එතකොට පේනවා විඥාන පත්‍ය නාම රූපං. විඥාන ප්‍රත්‍යයෙන් තමයි මේ නාම රූප සකස් වෙන්නේ. එහෙනම් රාග නාම රූප නිරුද්ධ කරන්න නම් අපට සිද්ධ වෙනවා රාග විඥානය නිරුද්ධ කරන්න. රාග විඥානය නිරුද්ධ වුණාම මොකද වෙන්නේ? රාග නාම රූප අවසන් වෙනවා. එහෙනම් රාග නාම රූප අවසන් කරන්න නම් අපට සිද්ධ වෙනවා රාගෙන් ක්‍රියාත්මක වන රාග විඥාන නිරුද්ධ කරන්න. විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා. එහෙනම් විඥාන නිරෝධ කරොත් අපට පුළුවන් කමල වෙනවා අර කෙලවර තෘෂ්ණාව ෂේ කරගන්න අපට අවශ්‍ය තැන. තෘෂ්ණාව ෂේ කරගන්න නම් අපි දැන් පියවරෙන් පියවර බලාගෙන ආවා. තෘෂ්ණාවට හේතු වන ආස්වාදේ නිරුද්ධ වෙන්න ඕන. ආස්වාදේ නිරුද්ධ වෙන නම් ආස්වාදයට හේතු වන ස්පර්ශයේ රාග සම්පස්සේ නිරුද්ධ වෙන්න ඕන. රාග සම්පස්සේ නිරුද්ධ වෙන නම් රාග සම්පස්සයට හේතු වන රාග සලායතන නිරුද්ධ වෙන්න ඕන. රාග සලායතන නිරුද්ධ වෙන නම් රාග සලායතන වලට හේතු වන රාග නාම රූප නිරුද්ධ වෙන්න ඕන. රාග නාම රූප නිරුද්ධ වෙන නම් රාග නාම රූප වලට හේතු වන රාග විඥාන නිරුද්ධ වෙන්න ඕන. රාග සිත්, ලෝභ සිත් දුරු වෙන්න ඕන. එහෙනම් දැන් ඔන්න අපි දැන් දැක්කා රාග නාම රූප නිරුද්ධ කරන රාග විඥාන නිරුද්ධ කළ යුතු බව. දැන් ආපහු න්‍යාය ධර්මයේ භාවවලනවා. එහෙනම් රාග විඥානේ ඵලයේ වශයෙන් ගන්නවා. එතකොට අපිට පේනවා එහි හේතුව. එතකොට පේනවා සංඛාර පත්‍ය විඥානං. එහෙනම් රාග සංඛාර නිසා ලෝභ සංඛාර නිසා තමයි මෙතන මේ රාග සිත් පහළ වෙන්නේ, ලෝභ සිත් පහළ වෙන්නේ. එහෙනම් දැන් අපි මොකද කරන්නේ? මෙන්න මේ රාග විඥාන නිරෝධ කරන්න නම් රාග විඥාන උදා කරන රාග චේතනා හේවත් රාග චෛතසික සියල්ල ලෝභ චෛතසික සියල්ල දුරු කරනවා. ලෝභ ලෝභ චෛතසික රාග චෛතසික කියලා ගමුකෝ, රාග චේතනා කියලා ගමුකෝ, තේරෙන්නේ? එහෙනම් රාග චේතනා අවසන් වෙන්න ඕන රාග සිත් පහළ වෙන ක්‍රියාවලිය නතර වෙන්න නම් දැන් ඔබට පේනවා දැන් පටිච්චසමුප්පාදි ගැඹුරට ගිහිල්ලා අර ප ဋ ාණ දක්වා විග්‍රහ කරගෙන අනාථ වෙන්න නෙමෙයි මේ කියන්නේ. පැහැදිලිව බලාගෙන යන්න, හොඳින් අහගෙන ඉන්න. එතකොට අන්තිමටම කරන්න තියෙන දේ ඊටාම පහසුවෙන් කළ යුත්තක් බව ඔබට වැටහෙයි. පහසුවෙන් කිව්වහම වීරයෙන් කළ යුත්තක්. පහසුයි හැබැයි වීරයෙන් කළ යුත්තක්. ගඟ ඉහළට යන්නේක වීරයෙන් කළ යුත්තක්. ගඟ ඉහළට යන්න බෑ වීරයක් නැතුව. ඒ වගේ පටිසෝත චින්තනයෙන් යුක්තව වාසය කරන එක වීරයෙන් කළ යුත්තක්. මොකද තුච්ච නින්දේ හිත හැරිලා තියෙන්නේම කාමයේ දිහාට. ඒ බඳු සිතක් නෙක්කම් මේ දිහාට හරවන එක වීරයෙන් කළ යුත්තක්. ඒ නිසා අවබෝධය වීරයෙන් ජනිත කරගෙන යන්න ඕන ගමනක් මේක. ඒකයි වීරය වඩන්න සතර සම්‍යක්පදාන. එහෙනම් අන්න බලන්න රාග චේතනා නිරුද්ධ වුණොත් එහෙම නැත්නම් සංඛාර නිරුද්ධ වුණොත් සංඛාර නිරෝධෝ විඥාන නිරෝධා කියලා විඥාන නිරුද්ධ වෙනවා. එහෙනම් දැන් අපි ආපහු න්‍යාය ධර්මයේ බහා බලනවා. දැන් මොකද අපිට කරන්න ඕන? සංඛාර නිරුද්ධ වෙන්න ඕන. සංඛාර නිරුද්ධ වෙන නම් අපි දැන් අර න්‍යාය ධර්මයේ වහා බැලුවා පටිසම්පාද න්‍යාය ධර්මයේ සංඛාර ඵලයේ වශයෙන් ගත්තා. එතකොට අපිට පේනවා සංඛාරී හේතුව අන්න යේ ධම්ම හේතුපබවා බලනකොට මේ සේරම දුක් සකස් කරලා තියෙන මේ හේතු විසින්. මොකද හේතුව? අවිජ්ජාව. මොකද අවිජ්ජාව? දුක්ඛේ අඥානං දුක්ඛ සමුදය අඥානං දුක්ඛ නිරෝධය අඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා අඥානං අයං උච්චති අවිජ්ජා. මෙතෙක් විග්‍රහ කරපු යථාර්ථය නොදැන සිටීම. ඒ හේතුව, ඒ අවිජ්ජාව, හෙවත් ඒ චතුරාර්ය සත්‍ය අනවබෝධය නිසා මොකද වෙන්නේ? තවත් සුද්ධ සිංහලෙන් කිව්වොත් මේ කාමී ආස්වාදයේ සැපයි කියලා හිතාගෙන ඉන්න එකට තමයි අවිජ්ජාව කියන්නේ. මේ කාමී ආස්වාදයේ දුක බව අවබෝධ කර ගැනීමයි විජ්ජාව. එපමණකින් සත්‍ය ඥාන ලබනවා කෙනෙක්. සත්‍ය ඥාන දර්ශනය පහළ කර ගන්නවා. එහෙනම් මෙන්න මේ අවිජ්ජාව හේතු කරගෙන මොකද වෙන්නේ? අවිජ්ජා පත්‍ය අවිජ්ජා ප්‍රත්‍ය කරගෙන හේතු කරගෙන අවිජ්ජා හේතුක අවිජ්ජා පත්‍ය ආදී වශයෙන් අවිජ්ජා පත්‍ය සංඛාරා. මෙන්න මේ ආස්වාදයේ සැපයි මේ කාමයේ සැපයි කියන මුලාසහගත මානසිකත්වයේ පවතින තුරු දැන් මොකද වෙන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාරා කියලා රාග දේශ මොහ චේතනා සකස් වෙන. උතනින් අපි රාග චේතනා ගමු. රාග චේතනා සකස් වෙන අවිජ්ජා පත්‍ය සංඛාරා.
රාග චේතනා නිසා රාග සිත් උපදිනවා සංකාරපච්චය විඥාන. රාග සිත් නිසා රාග නාම රූප සිතකය දෙක රාගෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. විඥානපච්චය නාම රූපං. සිතකය දෙක රාගෙන් ක්‍රියාත්මක වීම නිසා ඇස කන නාසය දිව ශරීර මනස රාගෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. නාම රූපච්චය සලආයතන. ඇස කන නාසය දිව ශරීර මනස රාගෙන් ක්‍රියාත්මක වෙන නිසා ඊට අනුකූල ස්පර්ශයන් ලබන්න පටන් ගන්නවා. සලආයතන පච්චය පස්සෝ. එහෙනම් රාග සම්පස්සේ දැන් සකස් වෙන එතන. ඒ නිසා මොකෝ වෙන්නේ පස්සපච්චය වේදනා කියලා ඒ රාග සම්පස්සයට අදාළ වේදනාව ජනිත වෙන හිතේ. මොකද්ද? සෝමනස් රාගද සුඛ වේදනාව අයං ආස්වාදී. දැන් මොකද වෙන්නේ? වේදනා පච්චය තණ්හා කියලා ඒ ආස්වාදනීය වේදනාවට හිත ඇලෙනවා. ඇලුනා මොකෝ වෙන්නේ? තණ්හා පච්චය උපාදාන කෙලෙහිම බැහැ ගන්නවා. ඒ තදින් බැඳ ගන්නවා සිත විසින්. තදින් අල්ල ගන්නවා. දැන් මොකද වෙන්නේ? අර තදින් අල්ලගත්තේ මොහොතක් පාසා සොයනවා. ඒ නිසා මොකද වෙන්නේ? ආපහු රාග දේශ මොහ චේතනා සකස් වෙමින් කර්ම රැස් වෙනවා. උපාදාන පත්‍ය භවෝ. දැන් මොකද වෙන්නේ? භව පත්‍ය ජාති කියලා ඊට අනුකූලව නැවත ජාතියක් සකස් වෙලා උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති කියලා ඊට අනුකූලව නැවත ජාතිය සකස් වෙනවා. ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස සම්භාන්ති. ඒව මේ දස කේවලස දුක්ඛ කන්දස සමුදය හෝති කියලා නැවත දුක්ඛ ස්කන්ධය සමුදය වෙනවා. එහෙනම් ඔන්න ඔබ දැක්ක දැන් තෘෂ්ණාව ෂේ කරගන්න නම් අවිජ්ජාව නසන්න ඕන. මෙන්න මේ මෙතන තියෙන මේ ගැඹුරු කාරණාව තේරුම් ගන්න බැරි වුණොත් ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. අවිජ්ජාව නසන්න නැතුව කෙනෙක්ට තෘෂ්ණාව නසන්න කිව්වට වැඩක් නැහැ. මම උදාහරණයක් කියන්නම් ඔබට. එක්තරා මිනිහෙක් දවසක් පාරේ යනකොට අහුල ගන්නවා වීදුරු ගලක්. මේ වීදුරු ගල ඔහුට හිතෙනවා ඔහුගේ අවිජ්ජාව නිසා ඔහුගේ අනවබෝධය ඔහු දන්නේ නැහැ මේ වීදුරු ගල් ගැන මැණික් ගැන. හැබැයි ඔහුගේ අනවබෝධය නිසා ඔහු පොඩ්ඩක් අපිට අඥාන මනුස්සයෙක් කියලා. මේ අඥාන මනුස්සයා මේ වීදුරු ගල මැණිකක් කියලා හිතා ගන්නවා. මහා වටිනා මැණිකක් මට ලැබුණේ මේ. යනාදි වශයෙන් ඔහු වටිනාකමක් ඒ මැණික ඒ වීදුරු ගලට ආරෝපණය කරනවා. දැන් ඔහු හිතන්නේ මොකද? මට මහා වටිනා මැණිකක් ලැබුණා කියලා හිතාගෙන ගෙදර අරන් යනවා. දැන් ගෙදර අරන් ගිය වෙලාවෙ ඉඳලා මොකද වෙන්නේ? දැන් මේ මැණික ගැනමයි හිතන්නේ හැමතිස්සෙම. දැන් හරි බයයි. මොකද කවුරු හරි මේ මැණික උස්සගෙන යන්න පුළුවන්, හොරකම් කරන්න පුළුවන්. කවුරු හරි බෙල්ල කපලා ඕක පැහැරගෙන යන්න පුළුවන්. ගෙදරම මිනිහෙක් කවුරු හරි ගෙදරම කෙනෙක් හොරකම් කරගන්න පුළුවන්, පැහැර ගන්න පුළුවන් යනාදී වශයෙන් හැමතිස්සෙම මේ පුද්ගලයාට භය උපදිනවා අර මැණික නිසා. දැන් ඔහු එක මැණිකක් වශයෙන් නම් කරගෙන ඉන්නේ. ඒ නිසා දැන් මේ මනුස්සයාට හරියට රැයට නිින්ද යන්නෙත් නැහැ. ගෙයින් බැහැර යන්නෙත් නැහැ. අර මැණිකක් රකිනා නාරජිතෙක්සේ අරක රකින්න. දැන් මොකද වෙන්නේ? හැමතිස්සෙම ඕක ගැනමයි හිතන්නේ. ගෙයින් එළියට බහින්නේ නැහැ, කෑමක් බීමක් නැහැ, නිින්දක් නැහැ, භය, ත්‍රාසය හැමතිස්සෙම කුතුහලයෙන් භයෙන් ඉන්නේ. මොනෝ වෙයිද දන්නේ නැහැ. මොක කවුරු හරි මේක උදුරගෙන යයිද දන්නේ නැහැ. මම මරයිද දන්නෙත් නැහැ. මැරුවත් මේක නම් අතාරින්නෙත් නැහැ යනාදී වශයෙන්. ඔහම ඉන්නවා. දැන් මේ මිනිස්සයා මේ මැණික නිසා විඳින දුක ගෙදරට පේනවා. මේ මිනිස්සයා වෙනදා වගේ නෙවෙයි දැන්. නිින්දකුත් නැහැ, කෑමකුත් නැහැ. දැන් වැහැරිලා යනවා. භයෙන් ඉන්නේ, ආතතියෙන් ඉන්නේ, පුදුමාකාර පීඩනයකින් පෙළීමකින් ඉන්නේ. මොකෝ මේක කවුරුහරකම් කරන් යයි කියලා. ඉතින් මෙහෙම ඉන්නකොට ගෙදර මිනිස්සු කියනවා උඹට ඔක්කොම ওই විනාශයට හේතුව ওই මැණික. ඔන්න ඕක අතල්ලා දාපන්. ඕක අතල්ලා දාපන්. ඔය මැණික නිසා තමයි උඹට මේ සේරම විනාශෙට මේ විනාශය උදා වුනේ. මේ සේරම හෙන වලට හේතුව ඕක. ඔන්න ඔය මැණික විසි කරපම් බලපම් උඹට හරියට කෑමක් නැහැ, බීමක් නැහැ, නිින්දක් නැහැ, සැනසීමක් නැහැ. හැමතිස්සෙම බයෙන් ත්‍රාසයෙන් ඉන්නේ. ගෙයින් එළියට යන්නේ නැහැ, බයයි. හොරු මරාගෙන කයි කියලා. ඒ නිසා හැමතිස්සෙම උඹට කිසිම සහනියක් නැහැ නේ ඔය මැණික නිසා. අනේ ඕගොල්ලෝක විසි කරලා දාපන්. එක්ක කාට හරි ඔක දීලා දාපන්. එක්ක ඕගොල්ලෝ කාට හරි අතහැරලා දාපන්. නැත්නම් පන්සලකට හරි පූජා කරපන්. යනාදී වශයෙන් ගෙදර මිනිස්සු ඔහුට මේ මැණික අත්හරින්න කියනවා. දැන් නුවණින් බලන්න ඔහු අත්හරියිද කියලා. අත්හරින්නේ. කවුරු ඇවිල්ලා කිව්වත් ඔහු අතාරින්නේ නැහැ. කවුරු හරි ඇවිල්ලා ඔහුට කිව්වොත් ඔය මැණික අතහැරපන් කියලා ඒ මනුස්සයාට බනිනවා. උඹලා ඉරිසියාවට මට මෙහෙම කියන්නේ. උඹලට නෑනේ මෙහෙම එකක්. මට වටිනා මැණිකක් ලැබුණා. උඹලට දැන් ඒක දරාගෙන බලාගෙන ඉන්න බෑ. ඒ නිසා මට ලැබෙන සැපේ ගැන උහුල ගන්න බැරුව උඹලා ඉරිසියාවට මේක අතහැරපල්ලා කියනවා කියලා දොස් නගනවා. හැමතිස්සෙම ඔහු හිතන්නේ ඒ මැණික පිළිබඳ තෘෂ්ණාව අතහරින්න කියන එක ඔහුට කරන ද්‍රෝහිකමක් කියලා. මේ විදිහට දැන් මේ පුද්ගලයා කවුරු කිව්වත් අඩන්නේ. දැන් අපි හිතමු ගෙදර අම්මා තාත්තක ওই මැණික අතහැරපන් අහන්නේ.
වැඩිහිටියෝ කිව්ව අහන්නේ නැහැ. ඥාති මිත්‍රාදීන් නැහැ. බිරිඳ සැමියන් ආදි වශයෙන් කවුරුණත් නැහැ. දරුවෝ ධර්මවල නැහැ. පන්සලේ ඉන්න හාමුදුරුවෝ ඇවිල්ලා කියනවා ඔය මැනික අතහැරපන් කියලා. එතකොටත් අතහරින්නේ නැහැ. කවුරු කිව්වත් දැන් මේ මැනික අතහරින්නේ නැහැ. මොකක් නිසාද මේ අතහරින්නේ නැත්තේ? අන්න බලන්න ඕන. එහෙනම් දැන් අපි බඳු මිනිස්සෙට ඔය මැනික් ගල ගැන තියෙන තෘෂ්ණාව අතහැරපන් කියවට වැඩක් නැහැ. එහෙනම් කාට හරි කිව්වොත් එහෙම තෘෂ්ණාව ෂේ කරගන්න කියලා මුල පෙන්නන්න නැතුව වැඩක් නැහෙනි. එහෙම තෘෂ්ණාව ෂේ වෙනවද? මිනිසුන්ට බණ කිව්වට වැඩක් නැහැ කාමයේ පිළිබඳ ආසාව අතහැරගන්න කියලා. හේතුව මූල හේතුව පෙන්වන්න නැතුව පටිසමුප්පාදේ නැතුව. ඒ නිසා පොතේ තියෙන එක බලාගෙන කාට හරි කියන්න පුළුවන් තෘෂ්ණාව අත්හරින්න කියලා. මොකද තණ්හක් වෙන නිබ්බානං කියලා පොතේ තියෙනවනේ. ඒක බලලා. ඉතින් කරන්න පුළුවන් වැඩක්ද මේ කියන්නේ? එහෙනම් ඉතින් අර මනුස්සයාට අර මැනික ගැන තියෙන ආසාවත් අත්හැරගත හැකියි. නෑ එහෙම වෙන්නේ නෑ. ඔහොම යනකොට එක්තරා දවසක මේ ගෙදරට එනවා මැනික් ගැන හැබෑවටම දන්න මිනිස්සෙක්. මැනික් ගැන හැබෑවටම අවබෝධයක් තියෙනා වූ මිනිස්සෙක් එනවා මේ ගෙදරට. ඇවිල්ලිවල මොකද කරන්නේ? අන්න අර ඔහුගේ වටිනා මැනික් අරගෙන පරීක්ෂා කරනවා. පරීක්ෂා කරලා බලලා මුකුත් කිව්වේ නෑ. ඔක අතහැරපන් කිව්වෙත් නෑ මොනවත්වත් කිව්වේ නෑ. ඒ මනුස්සයා පරීක්ෂා කරලා බලලා කියලා ගියා. මේක මැනිකක් නෙවෙයි. මේක ඇවිල්ලා නිකම් වීදුරු ගලක්. එච්චරයි කිව්වේ. තියලා ගියා. දැන් මොකද වෙන්නේ? දැන් ආයි කිසිම කෙනෙක් ඔහුට කියන්න ඕනේ නෑ මේක අත්හැරපල්ලා කියලා. ඒ මනුස්සයාම ගිහින් ලොකුණු ගොඩට දානවා. ඇයි? තුට්ටුවක් වටින්නේ නැති වීදුරු ගලක් තමයි මැනිකක් කියලා හිතාගෙන ඉඳලා තියෙන්නේ. එහෙනම් බලන්න මේ ගැඹුරු න්‍යාය ධර්මයක් මේ පෙන්වලා දුන්නේ. හොඳට බලන්න එහෙනම්. එහෙනම් මේ මැනික කෙරෙහි, ඒ ගල කෙරෙහි උට තෘෂ්ණාවක් පැවති කුමක් නිසාද? ඒ වටිනාකම නිසායි. ඔහු විසින් මේකට වටිනාකමක් දීලා දුන්න මේක මහ වටිනා මැනික් ගලක් කියලා. ඒ වටිනාකම නිසා ඔහුට තෘෂ්ණාව අත්හැරගන්න බැරි වුණේ. ඒ වගේ සියලු ලෝසතුන් යථාර්ථය නොදැන මේ රූප වලට වටිනාකමක් දෙනවා. මේ රූපෙන් ආස්වාදයක් විඳිය හැක. මේ වේදනාවට වටිනාකමක් දෙනවා. මේ වේදනාවෙන් ආස්වාදයක් විඳිය හැක. මේ සංඥාවලට, මේ සංකාරවලට, මේ විඥානවලට, මේ පංච උපාදාන ස්කන්ධයට වටිනාකමක් දීලා තියෙනවා. මේ පංච උපාදාන ස්කන්ධයෙන් ආස්වාදයක් විඳිය හැක කියලා. ඒ නිසා මොකෝ වෙන්නේ? ඒ වටිනාකම දීපයකට තමයි කිය අවිජ්ජාව කියලා. අන්නේ වටිනාකම නිසාම තෘෂ්ණාවක් ඇති වෙන එක කෙරෙහි. ඔය විදිහටම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම වලට වටිනාකමක් දීලා තියෙනවා. රූප වලින් ආස්වාදයක් විඳිය හැක. ශබ්ද වලින්, ගන්ධ වලින්, රස වලින්, ස්පර්ශ වලින්, අදහස් වලින් ආස්වාදයක් විඳිය හැක කියලා. සතුටක් ලැබිය හැක යනාදී වශයෙන්. එතකොට මොකද වෙන්නේ? ඒ සියලු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම යනාදී වශයෙන් මේ සියලු ප්‍රපංච ධර්ම වලට ඇල්මෙන් බැඳෙනවා සිත. එහෙනම් මේ ඇල්ම පවතින්නේ මොකක් නිසාද? අන්නර වටිනාකම නිසා. එහෙනම් මේ වටිනාකම බිඳුවටම බහින්න ඕන. එතකොට තෘෂ්ණාව ෂේ වෙනවා. එහෙනම් වටිනාකම බහින්න නම් අපි දැනගන්න ඕන උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධය තුළින් වටිනාකමක් දීලා දින දුක්ඛ ස්කන්ධයටයි කියන්නේ. අන්න එදාට මොකද වෙන්නේ? අමුතුවෙන් ආයි කියන්න දෙයක් නැහැ. සියල්ල කෙරෙහි තියෙන තෘෂ්ණාව හිතින් ෂේ වෙලා යන පටන් ගන්නවා. අන්න එහෙනම් ඒ යථාර්ථය නුවණින් දකින්න. එහෙනම් ඔබට තෘෂ්ණාව ෂේ කරන්න කිව්වහම ඔබ දකින්න ඕන තෘෂ්ණාවට හේතුව අවිජ්ජාව. එහෙනම් අවිජ්ජාව නැසන්න ඕන. එහෙනම් අවිජ්ජාව නැසුවාම අවිජ්ජා නිරෝධෝ සංඛාර නිරෝධය නැති වශයෙන් ගියාම චක්‍රය නිරුද්ධ වෙනවා. තෘෂ්ණාව නිරුද්ධ වෙනවා. තෘෂ්ණාව නිරුද්ධ වුණාම යෝතසයව තණ්හා ආශේස විරාග නිරෝධෝ උපාදාන නිරෝධා උපාදාන නිරෝධෝ භව නිරෝධා භව නිරෝධෝ ජාති නිරෝධා ජාති නිරෝධෝ ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දමන සුපායස නිරුද්ධಂತಿ ඒවමෙතස කේවලස දුක්ඛක්ඛන්දස නිරෝධෝ හෝති කියලා සියල්ල නිරුද්ධ වෙනවා. එහෙනම් අන්න අවිජ්ජාව නසන්න. එහෙනම් අසිරිමත් වූ බුදු පියාණන් වහන්සේ මේ විශ්වයට පහළ වෙලා පින්නා දීපු අසම සමු යථාර්ථයයි මේ.